සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්ඛවේ අග්ගී කතමේ සත්ථ රාගග්ගී දෝසග්ගී මෝහග්ගී ආහුනේයග්ගී ගහපති අග්ගී දක්ඛිනේය අග්ගී කට්ඨග්ගී ඉමේ කෝ භික්ඛවේ සත්ථ අග්ගීති සාදුනාදයක් පවත්වන්න ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ සුපින්වතුනි අද බිනර පසළොස්වක් පොහෝ දිනේදී විශේෂයෙන්ම තමාලද උතුම් මිනිසත් භාවය වඩාත් අර්ථවත් කර ගැනීම උදෙසා ප්‍රතිපත්ති පූජාවක නිරත වන අපේ පින්වත් පිරිස දැන් සූදානම් වන්නේ තමන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු කර ගැනීම උදෙසා ලෞතුරු ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි ලෞතුරු ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මය අපට ආරක්ෂාව ලබා දෙනවා. මෙලොව ජීවිතයේ සියලු දුක් කරදර හිරිහැර මැඩ පවත්වා මෙලොව ජීවිතයේ ආරක්ෂාව ලබා දෙනවා. පරලොව ජීවිතයේ අනාරක්ෂිත වන්නේ තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල සතර අපායවල උත්පත්තිය ලැබුවොත් බණ දාන්න උදවිය කවදාවත්ම ඒ ආකාරයේ දුක්ඛිත ස්ථානයක උත්පත්තිය ලබන්නේ නැහැ. වචනෙටත් කියනවනේ උපාය දන්නෝ අපායේ නොඇටෙති. එයින් අදහස් කරනු ලබන්නේ ජීවත් වීමේ ක්‍රමවේදයේ දන්නා උදවිය අපායක උත්පත්තිය ලබන්නේ නැහැ. එහෙනම් පරලොව ජීවිතය ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි ධර්මයේ තුලින් අපේ ජීවිතය දියුණු කරනවා. මෙලොව ජීවිතයේ දියුණු වෙනවා. පරලොව ජීවිතයේදී මනුෂ්‍ය ලෝකවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා. ඒ වගේම තමයි මේ ලෞකික ජීවිතය බැහැර කොට ලබන ලෝකෝත්තර දියුණුව
උතුම් වූ නිවනින් සැනසීම ලබන්නට ධර්මයේ හේතු වෙනවා. එහෙමනම් මෙන්න මේ ප්‍රතිඵල සියල්ල මගේ ජීවිතයට අත්පත් කර ගැනීම උදෙසා මම අද මේ බණ ටික හොඳට අහනවා. අහන බණ ටික මගේ සිත්ති ධාරණය කර ගන්නවා. බණට අනුව මගේ ක්‍රියාකාරකම් වචන සිතුවිලි ගොඩනගා ගන්නවා. ඒ තුලින් මම මගේ මෙලොව ජීවිතයට ආරක්ෂාව දියුණුව ලබා ගන්නවා. පරලොව ජීවිතයට ආරක්ෂාව දියුණුව ලබා ගන්නවා. උතුම් වූ නිවනින් සැනසීම ලබා ගන්නවා. මෙන්න මේ අදිෂ්ඨානයෙන් යුක්තව බණ ඇසීම සඳහා සූදානම් වීමක් වශයෙන් කවුරුත් එක්ක හොඳ සාදු නාදයක් පවත්වනවා. තින් දයාබර සුපින්වතුනි, අංගුත්තර නිකායේ සත්තක නිපාතේ අග්ගි සූත්‍රයේ තමයි අද මම මාතෘකාව ලබා ගත්තේ. මොකද්ද මේ මාතෘකාව? සත්‍තිමේ භික්ඛවේ අග්ගි. මහණෙනි, මේ ලෝකයේ ගිනි 7ක් තියෙනවා. ගිනි 7ක්, ගින්දර 7ක්. අහලා තිබුණේ දැන් ගිනි කීයද? එක ගින්නක් නේ අහලා තිබුණේ නේද? ගිනි කියලා අහලා තිබුණේ එක ගින්නක්. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ තියෙනවා ගිනි 7ක්. මොනවද ඒ ගිනි 7? රාගග්ගි, රාගේ නැමැති ගින්න. දෝසග්ගි, ද්වේෂේ නැමැති ගින්න. මෝහග්ගි, මෝහය නැමැති ගින්න. ආහුනෙය්‍යග්ගි. ආහුනෙය්‍ය කියලා කියන්නේ අපේ අම්මා තාත්තා, දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් උදෙසා පුද සත්කාර සම්මාන දැක්වීම. ගහපතග්ගි, ගෘහපති ගින්න. මොකද්ද මේ ගෘහපති ගින්න කියලා කියන්නේ? ස්වාමි පුරුෂයාට, බිරිඳට, දාස කම්කරුවන්ට සැලකිලි සම්මාන දැක්වීමේ ගින්න. දක්ඛිනෙය්‍යග්ගි, ඒ කියන්නේ දන් දීමේ ගින්න. කට්ඨග්ගි, ඒ ඔය දර වලින් හදාගන්න ගින්න. කස්ත කියලා කියන්නේ, කාස්තක කියලා කියන්නේ දර. එතකොට ගිනි කීයද දැන්? 7යි. මොනවද ගිනි 7? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ආහුනෙය්‍ය ගින්න, දෙමාපියන්ට සැලකීමේ, ගහපති ගින්න, ගෘහපතියෙක් වශයෙන් අනෙක් අයට සැලකීම, ඊළඟට දක්ඛිනෙය්‍ය ගින්න, දන් දීමේ ගින්න, කට්ඨ ගින්න, නැත්තම් දර වලින් සකස් කර ගන්නා වූ ගින්න. ගිනි 7යි. ඉතින් මේවා ඇත්තටම
ගිනිද නැද්ද කියලා අපි චුට්ටක් හිතලා බලමු. මේ ඔක්කොම ගිනි අපේ ජීවිත ගිනි ගන්නවද නැද්ද කියන එක අපි ටිකක් හොයලා බලමු. දැන් ගින්දර ඔබ අහලත් ඇති අතීතයේ තිබුණා ගිනි පිදීම යාග කර්මවලදී ගිනි පිදීම තිබුණා. යාග ස්තම්භයක් හදලා මේ යාග කණුවට සතාසිව්පාවෝ අරන් එනවා. මහා යඥය කියලා කියන්නේ ගවයෝ 500ක්, වැස්සියෝ 500ක්, වසු පැටියෝ 500ක්, එළුවෝ 500ක් මේ යාග කණුවේ බැඳලා ඒගොල්ලන්ගේ බෙල්ල කපනවා. බෙල්ල කපලා ඒ ලේ විසිරෙන්න අරිනවා. දැන් මේ හැම සතෙක්ගෙම 500ක් ගවයන්ගේ වැස්සියෝ 500කගේ වස්සෝ 500කගේ වහු පැටව් එළුවන් 500කගේ මේ ඔක්කොම ලේ ටික අර විදිහේ එක තැනකට ආවට පස්සේ මේ ලේ ටික දවසක් ගිහිල්ලා වේලිලා ඝන බවට පත් වෙලා අන්තිමට පිටි බවට පත් වෙනවා. මෙන්න මේ පිටි ටික අරගෙන දුම් කබලකට දාලා දෙවියන්ට දුම් අල්ලනවා. එහෙමත් නැත්නම් ගිනි ගොඩකට දාලා දෙවියන්ට දුම් අල්ලනවා. ඒක තමයි මොකද්ද මහා යාගය. මහා යාගය. ඇයි එදා මේ යාග පැවැත්වුවේ? ඇයි මේ යාග පවත්වන්නේ? ශාස්ත්‍රීයත්වයට. තමන්ගේ බලය, තමන්ගේ තේජස, තමන්ගේ නායකත්වය, තමන්ගේ භවභෝග සම්පත් වැඩි දියුණු කර ගැනීම උදෙසා තමයි මේ යාග පැවැත්වුවේ. ওই විදිහටත් ගින්න පැවැත්තුවා. තව සමහර අය ගිනි දෙවියන්ට ගින්න නොනිවා නිවන්නේ නැතුව ගින්දර පත්තු කරලා ගිනි දෙවියන්ට පූජා කරනවා. මොනවද මේ පූජා කරන්නේ? ඒත් ගින්නට දාන්නේ සත්තු. මේ ගින්දරට සත්තු දාලා දවලා ඒ තුලින් පිනක් සිද්ධ වෙනවා කියලා කොටසක් හිතුවා. එහෙම හිතලා ගිනි පූජාවක් කළා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ ගින්න කියන එක අපේ සංස්කෘතිය තුල අපි දකිනවා. ඒ වගේම තමයි විශාකාවට මිගාර සිටුතුමා දුන්න අවවාදයක් තියෙනවද නේද? මොනවද දුන්නේ? අපේ උපාසකම්මලාට මතක නැහැ. දැන් විවාහ වෙලත් ගොඩක් කල්නේ නේද? මොනවද කිව්වේ? ඔව් පිටත ගිනි ඇතුළත නොගත යුතුයි. ඇතුළත ගිනි පිටතට නොදිය යුතුයි. ඊළඟට ගිනි
පිදිය යුතුයි. ගිනි පිදිය යුතුයි. ඔන්න ඔතනත් මේ ගින්න කියලා තියෙනවා. එතකොට මේ ගින්න තුල සමහර ගිනි තියෙනවා ඒවා හොඳයි වගේ. නේද? දැන් මේ ගින්න තුල සමහර ගිනි හොඳයි වගේනේ. ගින්දරත් එහෙමනේ නේ. ගින්දරත් අපට හොඳ අවස්ථා තියෙනවා. සීතල අවස්ථාවක ගිනි තපින්න පුළුවන්. අපේ බත් මාළු පිණි ටික රජ් කරලා දෙන්නේ ගින්න. ඒ වගේම තමයි ගින්නේ නරකක් තියෙනවා. පුංචි ගින්නක් මතුවෙලා අලු දූවිලි කරන්න පුළුවන්. නේද? ජීවිත නැති කරන්න පුළුවන්, දේපල නැති කරන්න පුළුවන්. එහෙමත් මේ ගින්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහේ ටිකක් ඔය විදිහේ යම් යම් ක්‍රියාකාරකම් වලින්, වචන වලින්, සිතුවිලි වලින් මිනිස්සු මේ සමාජය විනාශ කරන කොටත් කියනවා නේද ගිනි තියනවා කියලා. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් තුලින්, මිනිස්සුන්ගේ වචන තුලින්, මිනිස්සුන්ගේ සිතුවිලි තුලින් මේ සමාජය විනාශ කරනකොට ඒත් අපි කියනවා ගිනි තියනවා කියලා. ඒ ගින්න හොඳ නැහැ. එහෙමනම් ගින්නේ හොඳ ගින්නකුත් තියෙනවා, නරක ගින්නකුත් තියෙනවා. අපේ බුදුහාමුදුරුවෝ මේ හොඳ ගිනි සහ නරක ගිනි, ඒ වගේම සැබෑ ගිනි, මේ සියල්ලම මේ ගිනි සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මේ ගිනි පූජාව කරන්න ඕන කියලා කියනවා. ගිනි පූජාව මේ යඥය කරන්න ඕන. ඒ යඥය කරන්න කලින්, යාගය කරන්න කලින් මොකද්ද කරන්නේ? යාග ස්තම්භයක් බඳිනවා. මේ සත්තු ඔක්කොම ගිහිල්ලා බඳින කණුව, ඒ කණුව ළඟට බෙල්ල අරගෙන තමයි එකපාරම බෙල්ල කපන්නේ. ඒකට කියනවා මොකක් කියලාද? යාග ස්තම්භය. යාග ස්තම්භය. අපිටත් කියනවා බුදුහාමුදුරුවෝ යාග ස්තම්භයක් හදාගන්න. මේ පූජාවට කලින්, මේ යාගයට කලින්, ගිනි පූජාවට කලින් යාග ස්තම්භයක් හදාගන්න. මොකද්ද අපේ යාග ස්තම්භය? කාය ශාස්ත්‍රය, වාක් ශාස්ත්‍රය, මනක් ශාස්ත්‍රය. ඒ කියන්නේ මොකද්ද? කය, වචනය, සිත. කය, වචනය, සිත කියන මේ කණු තුන ඉස්සෙල්ල සකස් කර ගන්න ඕන, හදා ගන්න ඕන. කාය ශාස්ත්‍රය කියලා කියන්නේ කය නිවැරදිව සකස් කර ගැනීම. කය නිවැරදිව සකස් කර ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කයෙන් සිදුවන වැරදි වලින් මගහැරීම. කයෙන් සිදුවන වැරදි වලින් මගහැරීම. කය සංවර කර ගන්නවා කියලා කියන්නේ ඒකයි. මොනවද? ප්‍රාණඝාතයේ, අදත්තා දානේ, කාමමිත්‍යාචාරයනේ කයෙන් සිද්ධ වෙන වැරදි. එහෙමනම් ඔන්න අපි ප්‍රාණඝාතය කරන්නේ නේ, හොරකම් කරන්නේ නේ, වැරදි ආකාරයට
කම් සැප විඳින්නේ නැහැ. ඔන්න අපේ එක ස්තම්භයක් හරි ගියා දැන්. කාය ස්තම්භේ නිවැරදි. මොකද මේ සත්තු ගොඩක් ගැට ගහනකොට මේ කණුව හොඳට තිබුණොත් තමයි ගැට ගහන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඔය ඒට මේට වැනෙන තාලට දුබලව නම් මේ කණුව හිටවලා තියෙන්නේ. මෙච්චර සත්තු ගොඩක් ගැට ගහන්නේ කොහමද? නේද? අන්න ඒ යාගයේදී ඒ විදිහට වෙනවා නම් මේ යාගයේදීත් මොකද්ද වෙන්න ඕන? මේ කාය ශස්ත්‍රය නැත්තම් කය නැමැති ස්තම්භය ශක්තිමත් කරගන්න ඕන. ශක්තිමත් කරගන්න ඕන. ඊළාට වාක් ශස්ත්‍රය වචනය ශක්තිමත් කරගන්න ඕන. වචනයෙන් සිදුවන වැරදි වලින් වැළකෙන්න ඕන. මොනවද වචනයෙන් සිදුවෙන වැරදි? බොරු, කේලාම්, පරුස වචන, හිස් වචන කියන එක. බොරු, කේලාම්, පරුස වචන, හිස් වචන. එහෙමනම් මේක ශක්තිමත් කරගන්නේ කොහොමද? සත්‍ය වචන කතා කරන්න ඕන. සමගිය වර්ධනය වන වචන කතා කරන්න ඕන. ප්‍රියමනාප වචන කතා කරන්න ඕන. අර්ථවත් වචන කතා කරන්න ඕන. එතකොට ඕන්න වාග් ශාස්ත්‍රය නැත්නම් වාග් ස්තම්භය වචනය නැමැති කණුව ශක්තිමත් වෙනවා. කය නැමැති කණුවයි වචනය නැමැති කණුවයි ශක්තිමත් වුණොත් මොකද්ද කියන්නේ? කය නැමැති කණුව ශක්තිමත්, වචනය නැමැති කණුව ශක්තිමත්. එකකින් අදහස් කරන්නේ මොකද්ද කියලා කියන්න බෑ. එක වචනයකින් ගත්තොත් එහෙනම් අපි සිල්වත් නේ. කය වචනය දෙක හික්මවා ගැනීම තමයි සීලය කියලා කියන්නේ. අන්න එහෙමනම් දැන් සිල්වත් පිරිසක් වුණා. ඊළඟට මනක් ශාස්ත්‍රය. දැන් කය සිල් ගත්තට වචනේ සිල් ගත්තට සමහර විට හිත සිල් අරන්නේ නෑනේ. හිත සිල් අරන්නේ නේ. අපේ හිත තුල තිබිය යුතු ගුණධර්ම රාශියක් තියෙනවා නේද? මේ සිත තුල තියෙන්න ඕන අනෙක් අයට මෛත්‍රී සහගත වීම, කරුණා බරිත වීම, දයා සම්පන්න භාවය. ඔව් සමහර වෙලාවට අපි සිල් ගත්තත් මේ හිත ඇතුලේ මේවා නැත්නම් සිල් ගත්තත් කේන්ති එහෙම යනවනේ නේද? සිල් ගත්තත් තරහ වෙනවනේ නේ. සිල් ගත්තත් අනෙක් අයගේ අඩුපාඩු අපි කියනවනේ නේ. ඒ ඇයි? මේ ඇතුලේ තියෙන දේවල් මේ එළියට එන්නේ. ඇතුලේ තියෙනවා වෛරය. ඇතුලේ තියෙනවා හිංසාව. ඒ නිසා ඒ වෛරය ක්‍රියාකාරකම් වලින් මතුවෙනවා, කයෙන් මතුවෙනවා. ඒ වෛරය වචන වලින් මතුවෙනවා. වචන වලින් මතුවෙනවා. එහෙමනම් මොකද්ද මේ කියන්නේ? හිතත් සකස් කර ගන්න ඕන. හිත තුල මෛත්‍රිය ගොඩනගා ගන්න ඕන. හිත තුල කරුණාව ගොඩනගා ගන්න ඕන. හිත තුල දයාව ගොඩනගා ගන්න ඕන. හිත තුල පරිත්‍යාගශීලීත්වය ගොඩනගා ගන්න ඕන. හිත
සංවර කරගන්න ඕන. දැන් ඔන්න අපේ යාගයට කණු තුන ශක්තිමත් මොනවද? කණු තුන සිත, කය, වචනේ යන යාගස්තම්භ නැත්තං යාගයේ සඳහා පවතින කණු තුන ශක්තිමත්. දැන් එහෙමනම් ගිනි පූජාවට පටන් ගමු. ඒ ගිනි පූජාවේදී සමහර ගිනි තියෙනවා මොනවද? ඉවත් කළ යුතු, අනුස්මරණයෙන් නොකළ යුතු, පහතබ්බං වජ්ජේතබ්බං න සේවිතබ්බං තයෝ මේ භික්ඛවේ අග්ගි. මහණෙනි මේ ලෝකයේහි ගිනි තුනක් තියෙනවා. ඒ ගිනි තුන මොනවද? පහතබ්බං අයින් කරන්න ඕන. අයින් කරන්න ඕන ගිනි තුනක් තියෙනවා. වජ්ජේතබ්බං වර්ජනය කරන්න ඕන ගිනි තුනක් තියෙනවා. න සේවිතබ්බං ඇසුරු කරන්න හොඳ නැති, ස්පර්ශ කරන්න හොඳ නැති ගිනි තුනක් තියෙනවා. න සේවිතබ්බං. කතමේ තයෝ මොනවද ඒ තුන? රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි. රාගේ නැමැති ගින්න, ද්වේෂේ නැමැති ගින්න, මෝහේ නැමැති ගින්න. මෙන්න මේ ගිනි තුන තමයි අපි ඉවත් කළ යුතු ගිනි. මේ ගිනි තුන තමයි බැහැර කළ යුතු ගිනි. මේ ගිනි තුන තමයි ඇසුරු නොකළ යුතු ගිනි. ඇසුරු කරන්න හොඳ නැති ගින්න. ඉතින් ඇයි මේවයින් මේ ගිනි තිබුණොත් මේවයින් දැවෙනවා, මේවයින් පෙළෙනවා, මේවයින් විනාශ වෙනවා. මේවා තුලින් අපි නැත්තටම නැති වෙනවා. රාග කියන්නේ මොකද්ද? ආශාව, කැමැත්ත. ආශාව, කැමැත්ත. ඉතින් මොනවා කෙරෙහි තිබෙන්නා වූ ආශාව, කැමැත්තද? මේ අප තුල තියෙනවනේ ඉන්ද්‍රිය ටික. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, චක්කු, සෝත, ගාන, જીවහා, කාය. ඕවාට අරමුණු වෙන ඒවා ටිකක් තියෙනවා. ඒ තමයි මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූප, ගන්ධ, රස, ස්පර්ශ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට මේවා කෙරෙහි මොකද තියෙන ස්වභාවය? මේවා පිනවන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඇස් පිනවන්න අපි උත්සාහ කරනවා, කන් පිනවන්න උත්සාහ කරනවා, නාසය පිනවන්න උත්සාහ කරනවා, දිව පිනවන්න උත්සාහ කරනවා, කය පිනවන්න උත්සාහ කරනවා. එතකොට මේ පිනවීමේ උත්සාහය නිසා අපි පුංචි ව්‍යායාමයක යෙදෙනවා. ලස්සන රූප ලං කර ගන්න හා අවලස්සන රූප දුරු කරන්න.
මිහිරි ශබ්ද ලං කර ගන්න හා අමිහිරි ශබ්ද දුරු කරන්න. ඔව් සුගන්ධ ලං කර ගන්න දුගන්ධ දුරු කරන්න. මිහිරි රස ලං කර ගන්න අමිහිරි රස දුරු කරන්න. ප්‍රියමනාප ස්පර්ශය ලං කර ගන්න අප්‍රිය ස්පර්ශය දුරු කරන්න. ඉතින් එහෙම මෙතනදී බුදුදහමේදී කියන්නේ නෑ මේ කාටවත් රූප බලන්න එපා කියලා. ශබ්ද අහන්න එපා කියලා. ගන්ධය ලබන්න එපා කියලා, රස ලබන්න එපා කියලා, ස්පර්ශය ලබන්න එපා කියලා නෑ. එහෙනම් මොකද්ද එපා කියන්නේ? ඒවට ඇලෙන්න එපා. ඒවා ගැලෙන්න එපා. ඒවා සඳහා ජීවත් වෙන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේක මහ ගින්නක්. රාගය කෙරෙහි අපි ඇලුනොත් ගැලුනොත්, රාගයේ සඳහාම ජීවත් වුණොත් ඒක අපිව දවන ගින්නක් බවට පත් වෙනවා. ඇයි? දැන් ඒ රාගය නිසා අපි මොකද කරන්නේ? දැන් ඒ රාගය නිසා අපට සිද්ධ වෙනවා සත්තු මරන්න. ඒ රාගය නිසා අපට සිද්ධ වෙනවා සොරකම් කරන්න. ඒ රාගය නිසා අපට සිද්ධ වෙනවා බොරු කියන්න. ඒ රාගය නිසා අපට සිද්ධ වෙනවා කේලාම් කියන්න. ඒ රාගය නිසා අපට සිද්ධ වෙනවා පරුෂ වචන කියන්න. ඒ රාගය නිසා අපට සිද්ධ වෙනවා හිස් වචන කියන්න. මේවා ටික ගොඩ නැගුණාට පස්සේ කොහොමද වැඩි? දැන් බලන්නකෝ මේ රාගයේ කරා දුවන ලෝකයක් නිසා මේ ලෝකේ කොච්චර අසුන්දරද කියලා. සමහර වෙලාවට අනෙක් සතා සිව්පාවා නෙවෙයි, තමන්ගේ බලය, ජවය, නායකත්වය, ධනය, සැප සම්පත් උදෙසා වෙනත් මේ මිනිස්යෝත් ඝාතනය කරන මිනිස් ඝාතන නේ. ඒක මේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම තියෙනවනේ. මේකට හේතුව මොකද්ද? මේ ගින්නට හේතුව මොකද්ද? රාගය. මේ ගින්නට හේතුව රාගය. එක්කෝ තමන්ගේ බලය පවත්වා ගන්න, බලයට තියෙන ආශාව. එක්කෝ තමන්ගේ ධනෙ වැඩි දියුණු කරගන්න, ධනයට තියෙන ආශාව. එක්කෝ තමන්ගේ නායකත්වය වැඩි දියුණු කරගන්න, නායකත්වයට තියෙන ආශාව. ඒ නිසා මිනී මරනවා, මිනිස්සු මරනවා. ඒ නිසා මිනිස්සු මරනවා. එහෙමනම් අන්න ඒ සමාජය තුල අපි දැවෙනවද, තැවෙනවද, පිච්චෙනවද? ඔවුනේ නේද? ඒ විදිහේ සමාජ පරිසරයක් තුල අපි දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, අපි විනාශ වෙනවා. අන්න රාගගින්නේ ස්වરૂපේ, රාගගින්නේ ස්වરૂපේ. ඊළඟ ගින්න මොකද්ද? ද්වේෂගින්න, තරහ. ද්වේෂය ඇති වෙන හැටිත් තියෙනවා. කොහොමද ඇති වෙන්නේ තරහ? අතීතයෙන් කියනවා මම පැරද්දුවා, මට අවඩක් කළා. වර්තමානයේ තුල
මම පරද්දන්න පුළුවන්. මම පරද්දනවා. මට අවඩක් කරනවා. ඊළඟට අනාගතයෙන් මම පරද්දන්න පුළුවන්. ඊළඟට දැන් මේ මම විතරද? ඊළඟට එන්නේ කවුද? මම කැමති අය, මගේ අය පැරද්දුවා, පරදනවා, පරද්දන්න පුළුවන්. තව පැත්තකින් ඇති වෙනවා. ඒ කොහොමද? මම අකමැති අය, මගේ නොවන අය දිනෙව්වා, දිනවනවා, දිනවන්න පුළුවන්. එතකොට ඇති වෙන්නේ මොකද්ද? වෛරය. වෛරය. ඉතින් මේ වෛරය නිසා මොකද කරන්නේ? මේ වෛරය නිසා මොකද කරන්නේ? ඒත් ප්‍රාණඝාතේ නිරත වෙනවා. ඒත් හොරකම් කරනවා. ඒත් වැරදි ආකාරයට කම්සප විදිනවා. බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඉතින් මොකද වෙන්නේ? ඔව්, තමනුත් දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, විනාශ වෙනවා. තමන් ජීවත් වන සමාජයත් තැවෙනවා, දැවෙනවා, පිච්චෙනවා, විනාශ වෙනවා. නේද? වෛරය නිසා කරන වැඩ ගත්තාම සමහර අය මේ වෛරය නිසා මිනිස්සු මරනවා. නේද? ඒ මැරුවට පස්සේ එයාට මොකද වෙන්නේ? එයාත් සතුටින් ඉන්නවද? නෑ. එයාත් සමහර විට හිරේ විලංගුවේ වැටෙනවා. ජීවිතාන්තයේ දක්වා හිරගෙදර ඉන්න වෙනවා. අන්න බලන්නකෝ. හැබැයි මේ සිද්ධිය වුණේ මොකද්ද? වෛරය, තරහ තිබුණේ. අනෙක් පුජ්‍යලයා කෙරෙහි තිබුණු තරහ. ඒ නිසා තමයි මේ ගින්නක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක අපිට අහිත කරයි. ඊළඟ ගින්න මොකද්ද? මෝහ ගින්න. ඒ මොනවද? මුලාව, මෝඩකම, නොවැටහීම, යම් යම් මිත්‍යා දෘෂ්ටි මත. ඒ නිසාත් අපි මොකද කරන්නේ? මෝඩකම නිසා, මුලාව නිසා පව් කරන්නේ නැද්ද? සත්තු මරන්නේ නැද්ද? හොරකම් කරන්නේ නැද්ද? වැරදි ආකාරයට කම්සප විඳින්නේ නැද්ද? බොරු, කේලාම්, පරුස වචන, හිස් වචන කියන්නේ නැද්ද? ඕ හොඳම උදාහරණයක් බලන්නකො මේ මුලාව, මෝඩකම කොච්චරද කියන එක. අර පාස්කු ඉරිදා බෝම්බ පුපුරපු එක. පාස්කු ඉරිදා බෝම්බ පුපුරවන්නේ මිනිස්සු 300ක් විතර මැරෙන්නේ. තාමත් 100 ගණනාවක් දුක් විඳින්නේ මොකක් නිසාද? මේ මුලාවනේ. ලෝකේ ඉන්න එක දෙවියයි. ලෝකේ ඉන්න එක දෙවියයි. අනෙක් දෙවිවරු නෙවෙයි. ඒ වගේම තමයි අනෙක් දෙවිවරු අදහන උදවිය මැරුවට පස්සේ ස්වර්ගයට යන්න පුළුවන්. මේක කොච්චරම් මුලාවක්ද කියලා බලන්න, මෝඩකමක්ද කියලා බලන්න. ඒක තමයි මෝහ අග්ගි කියලා කිව්වේ. මේ මුලාව තිබුණොත්, මේ මෝඩකම තිබුණොත් අපි විනාශ වෙනවා. දැවෙනවා, තැවෙනවා. ඒ නිසා මෙන්න මේ ගිනි තුන මොනවද කරන්න ඕන? බැහැර කරන්න ඕන, ඉවත් කරන්න ඕන, වර්ජනය කරන්න ඕන, අයින් කරන්න ඕන. ඇසුරු කරන්න හොඳ නැහැ. තව ගිනි තුනක් තියෙනවා. ඒ ගිනි තුන සක්කාරං ගරුකාරං. සත්කාර කරන්න ඕන, ගරුකාර කරන්න ඕන, ගරු කරන්න ඕන. ඒ ගිනි තුන තියාගන්න ඕන. ඒ මොනවද? ආහුනේය අග්ගි
ගහපති අග්ගි දක්ඛිනෙය්‍ය අග්ගි භාවිතා බහුලී කතා අනුගමනය කරන්න ඕන බොහෝ වශයෙන් අනුගමනය කරන්න ඕන මොනවද ආහුනෙය්‍ය අග්ගි ගහපති අග්ගි දක්ඛිනෙය්‍ය අග්ගි මොකද්ද මේ ආහුනෙය්‍ය අග්ගි කියලා කියන්නේ දෙමව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු සත්කාර සම්මාන දැක්වීම මේක හරි ගින්නක් වගේ තමයි අම්මට සලකන්නේ නැත්නම් තාත්තට සලකන්නේ නැත්නම් අම්මට යම්කිසි හිරිහැරයක් කරදරයක් බාධාවක් කළා නම් තාත්තට යම්කිසි හිරිහැරයක් බාධාවක් කරදරයක් කළා නම් මොකද වෙන්නේ ඒවා තමන්ගේ මුළු ජීවිතේම ගිනි ගන්නවා වගේ තමයි මම මේ පහුගිය දවසක පොතක තිබුණු කතන්දරයක් ඇහුවා අම්මට පයෙන් ගහලා යනවා මෙයා දරුවෙක් මොකද වෙන්නේ ඔව් ඇක්සිඩන්ට් එකක් වෙනවා හරියට ඒ කකුලම කැඩෙනවා ජීවිතාන්තය දක්වා කකුල නැතුව මේ අම්මට කරන හානිවල තාත්තට කරන හානිවල ප්‍රතිවිපාක ditta ධම්ම වේදිනිය වශයෙන් අපි පිච්චෙනවා ඒ වෙලාවට සමහර විට අපි අම්මා කෙරෙහි ද්වේෂයකින් තාත්තා කෙරෙහි ද්වේෂයකින් යම් යම් හානිකර තත්වයක් කරන්න ඇති නමුත් මුළු ජීවිත කාලය තුලම අපි පිච්චෙනවා ඒ නිසා හොඳ ගින්න මොකද්ද අම්මට සලකන්න ඕන තාත්තට සලකන්න ඕන අම්ම වෙනුවෙන් කළ යුතු යුතුයකම් වගකීම් ටිකක් තියෙනවා අපිට අම්මා තාත්තා බලා කියා ගන්න ඕන අම්මා තාත්තට අප උපස්ථාන කරන්න ඕන නාවමින් කවමින් පොවමින් උදව් උපකාර කරන්න ඕන අම්මලා වෙනුවෙන් තාත්තලා වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ එහෙමයි ඒක ගින්නක් ඒක තමයි පුදන්න හොඳ ගින්න දූ දරුවෝ අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ වැඩිහිටියෝ වෙනුවෙන් තමන්ගේ ගුරුවරු වෙනුවෙන් කළ යුතු යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරනවා නම් අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද ආහුනෙය්‍ය අග්ගි ඒ ගින්න පුදන්න ඕන ආහුනෙය්‍ය අග්ගි ගහපති අග්ගි ගෘහපතියෙක් වශයෙන් පිදිය යුතු දේ ස්වාමි දියණියට ඉටු කළ යුතු යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඕන තමන්ගේ බිරිඳට බිරිඳත් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න ඕන තියෙනවනේ නේද අවමන් නොකළ යුතුයි බුහුමන් කළ යුතුයි නේද නිවසේ ඉසුර පවරා දිය යුතුයි ආහාර පාන හැඳුම් පැළඳුම් ආභරණ ලබා දිය යුතුයි ස්වාමි දියණිය නොඉක්ම විය යුතුයි ස්වාමි පුරුෂයාත් එහෙමයි මේ ආකාරයට ඒ ගෘහ ජීවිතයේ යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරනවා නම් මොකද වෙන්නේ ඒගොල්ලෝ බොහොම සැනසille සුවයෙන් ඉන්නවා සැනසille සුවයෙන් ඉන්නවා එහෙම ඉෂ්ට නොවුනොත් මොකද වෙන්නේ මේ යුතුයකම් වගකීම් ටික ඉෂ්ට වෙන්නේ නැහැ අනේ ගිනි ගොඩක ඉන්නවා වගේ අනේ ගිනි ගොඩක ඉන්නවා වගේ
කොච්චරවත් දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. නේද? ඊළඟට දාස කම්කරුවෝ ගෘහපතියෙක් වශයෙන් තමන්ගේ දාසයන්ට කම්කරුවන්ට ඒගොල්ලන්ට කළ යුතු අප උපස්ථාන කරන්න ඕන. ඒ වගේම තමයි ගෘහපතියෙක් වශයෙන් පූජ්‍ය පක්ෂයට කළ යුතු යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. මෙන්න මේ විදිහේ පුජ්‍යලයක් වශයෙන් තමන්ගේ යුතුයකම් වගකීම් හඳුනාගෙන ඒවා ඉටු කිරීම තමයි ගහපති අග්ගි කියලා කියන්නේ. දක්ඛිනේය අග්ගි කියලා කියන්නේ දන් දීම. දන් දීම පරිත්‍යාගශීලියෙක් වෙන්න ඕන. අපි පරිත්‍යාගශීලීන් නොවුනොත් මොකද වෙන්නේ? මේ හරියම්බ කරන දේවල් ඔක්කොම ගොඩ ගහගෙන ඉන්නවා. කාටවත් දෙන්නේ නැහැ. කාටවත් දෙන්නේ නැහැ. මොකද වෙන්නේ? එතකොට අනිත් අය හොරකම් කරනවා. ඇයි මේ මිනිස්සුන්ට මේ සම්පත් කියන ඒවා සීමිතයිනේ. ඉතින් මේ හොරකම් කරනකොට මොකද වෙන්නේ? ආයුධ හොයා ගන්නවා. එතකොට හොරුත් එනවද නිකන්? නෑ, හොරු අතෙත් ආයුධ. ඊට පස්සේ ආයුධ දෙගොල්ලම අතේ ආයුධ තියෙනකොට ඔව් එක්කෙනෙක් ඉස්සර වුණොත් අනිත් එක්කනා මැරෙනවා. නේද? ප්‍රාණඝාතයේ සිද්ධ වෙනවා. දැන් මරලා ඉවරලා කියනවාද මම මැරුවා කියලා? නෑ, බොරු කියනවා. ඊට පස්සේ දැකපු මිනිස්සු හොයා ගන්න ඕන මේ කවුද මැරුවේ ඇත්තටම කියලා. කේලාම් බිහි වෙනවා. නේද? ඊට පස්සේ ඔන්න එක්කෙනෙක් හිරේ එක්කෙනෙක් මැරුණා. දැන් අර ඉතිරි වෙච්ච අය ඉන්නවා මේ අයගේ. හම්බ වෙනවා තැන් තැන්වලදී ඔය නාන තොටු පොලේදී ආහාරෙ මේ. අනේ කොහොමද ගොඩක් කලකින් දැක්කේ කියලා බොහොම ප්‍රියමනාපව කතා කරනවද? නෑ නේද? පරුස වචන බිහි වෙනවා. මේ විදියට සමාජය ගිනි ගන්නවා. මේ ගින්න පිදුවේ නැත්නම් නේද? ඒක තමයි එතකොට මොකද්ද? දක්ඛිනේය ගින්න දන් දෙන්න ඕන, පරිත්‍යාගශීලී වෙන්න ඕන. අනෙක් ගින්න කට්ට ගින්න ඒක ඉතින් අවශ්‍යතාවයට දල්වා ගන්න ඕන, දල්වලා තියා ගන්න ඕන. සාමාන්‍යයෙන් ඉතින් අපි කෙනෙක්ගේ දියුණුව ගැන කියනකොට ඒ gedara ලිප මෙලවෙනවා නම් ඒගොල්ලෝ දියුණුයි කියලා තමයි කියන්නේ. නේද? දියුණු නැත්නම් අනේ gedara ලිප මෙලවෙන්නෙත් නෑනේ. ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩවත් නෑ කියන එකයි අපි කියන්නේ. එහෙමනම් ඒ ගින්න පවත්වා ගන්න ඕන. මොකටද? ඒකෙන් තමයි අපේ දියුණුව තියෙන්නේ. අපි කාලා බීලා ඇඳලා පැළඳලා ඉන්නවා කියලා දැනෙන්නේ. අපි සමගියෙන් ඉන්නවයි කියලා දැනෙන්නේ. නේද? අසමගි වෙච්ච ගමන් නෝනයි මහත්තයයි රණ්ඩු වෙච්ච ගමන් ගෙදර උයන්නෙත් නෑනේ. ලිප මෙලවෙන්නේ නෑ. ලිප මෙලවෙන්නේ නෑ. ඒ ඔක්කොම ටික අපි බොහොම හොඳ මිනිස්සු කියලා දැනගන්න කට්ට ගින්න නැත්තම් දර වලින් සකස් කරගත්ත ගින්න තියෙන්නත් ඕන හැමදාම. හැමදාම තියෙන්න ඕන. ඉතින් මේ ඉවත් කළ යුතු ගිනි වලින් පිච්චෙන්නේ මේ භවයේ විතරද? රාග ගින්න, ద్వේෂ ගින්න, මෝහ ගින්න. මේ ගින්න තිබුණොත් ඊළඟ භවයත් අපි ගිනි ගන්නවා. නේද? තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, සතර අපායවල උත්පත්තිය ලැබලා අපට ගිනි ගොඩක ජීවත් වෙන්න වෙන්නේ දුක. ඊළඟට අර පිදිය යුතුයි කියලා කිව්ව ගින්න
පවත්වා ගත්තොත් ඊළඟ ආත්ම භවයේත් අපි සිසිලස ලබනවා, සුවපත් භාවයේ ලබනවා. හැබැයි ඒක පවත්වා ගත්තේ නැත්නම්, ඒ ගින්න පිදුවේ නැත්නම් මොකද වෙන්නේ? ඊළඟ ආත්ම භවයත් අපි ගින්නට තමයි වැටෙන්නේ. අම්මා තාත්තට සලකන්නේ නැති අය, අම්මා තාත්තට අරියාදු කරන අය, ගහන බනින අය කොහෙද ගිහිල්ලා උපදින්නේ? සතර මහා පායේ ගිහිල්ලා උපදින්නේ. ගිනි ජාලාවකට වැටෙන්නේ. ගිනි ජාලාවකට වැටෙන්නේ. පරලොව ජීවිතයත් ගිනි ගන්න. නේද? භව සංසාරය පුරාවට ගින්දරට අහු වෙලා ජීවත් වෙනවා. ඒ අයට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ නිවන් දකින්න. හැමදාම ගින්නේ දැවි දැවි ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා දයාබර පින්වත්නි, දැන් ගින්න ගැන දන්නවනේ නේද? ඔව්. මේ ගින්න දැනගෙන පිළිපැදිය යුතු ගිනි තියෙනවා. බැහැර කළ යුතු ගිනි තියෙනවා. පවත්වා ගත යුතු ගිනි තියෙනවා. පිළිපැදිය යුතු බැහැර කළ යුතු ගිනි මොනවද? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. පිළිපැදිය යුතු ගිනි මොනවද? ආහුනෙය්‍ය ගින්න, ගහපති ගින්න, දක්ඛිනෙය්‍ය ගින්න. පවත්වා ගත යුතු ගින්න මොකද්ද? කට්ට ගින්න. කට්ට ගින්න. මේ විදියට මේ ගිනි ටික අවබෝධ කරගෙන ඉවත් කළ යුතු ගිනි ඉවත් කරමු. අනුගමනය කළ යුතු ගිනි අනුගමනය කරමු. පවත්වා ගත යුතු ගින්න පවත්වා ගනිමු කියන අදිෂ්ඨානයේ ගොඩනගා ගන්න. ඒ තුලින් අපි මෙලව ජීවිතේ දියුණු කරගනිමු, පරලොව ජීවිතේ දියුණු කරගනිමු. උතුම් නිවනින් සැනසීම ලබා ගනිමු. මෙන්න මේ අදිෂ්ඨානයෙන් යුක්තව කවුරුත් එක්ක හොඳ සාදුනාදයක් පවත්වන්න.